සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. ආරෝග්‍ය පරමාලාභා. පසුගිය සතියේදී මතක් කරා වගේම කෙනෙකුට ලැබිය හැකි උපරිම ලාභය තමයි නිරෝගී බව. අන්න ඒ නිසාමයි අපි අපේ සෞඛ්‍ය පිළිබඳව මෙතරම් සැලකිලිමත් විය යුත්තේ. අවදානමට පෙර වැඩසටහන තුළින් පසුගිය සතියේ කොලෙස්ටරෝල් ගැන සහ එයින් ආරක්ෂා වන ආකාරය පිළිබඳව අපි දැනුවත් වුණා. ඒ වැඩසටහනේම දෙවන අදියර වශයෙන් අප අද ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ තවත් එවැනිම වූ අපට හුරු පුරුදු නමුත් අප තුළ හරියට දැනුමක් නොමැති රෝගයක් ගැන. ෆැටි ලිවර්. එහෙමත් නැත්නම් අක්මාවේ මේද තැන්පත් වීම. අක්මාවේ මේද තැන්පත් වීම අක්මාවට හානි සිදුවීම මගින් පිළිකාවට පවා තුඩු දිය හැකි භයානක රෝගයක්. ඉතින් මේ නිසයි නිවැරදි ජීවන රටාවක් තුළින් මේ රෝගයෙන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට කිරිබත් කුඹුර සිංහ සමාජයත් අතුගල්පුර ලියෝ සමාජයත් එක්ව අවදානමට පෙර වැඩසටහනේ දෙවැනි අදියර ලෙස මේ ඔබ වෙත ගෙන එන්නේ. ඒ සඳහා සැපමිණි ඔබ සැම ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට ප්‍රවීණ පෝෂණවේදී ආචාර්ය වෛද්‍ය නයන තේනුවර මහතා අද දිනත් අප සමග සම්බන්ධ වී සිටිනවා. ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ප්‍රථමයෙන්ම පැමිණ සිටින ඔබ සැම පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමට අවදානමට පෙර ව්‍යාපෘතියේ සභාපති ලියෝ ලිහිණී වීරසිංහට ඇරයුම් කර සිටිනවා. ස්තුතියි සනාලියක්ගේ මම විශ්වාස කරනවා මා වැහෙනවා ඇති කියලා. අපි ගොඩක් දුරට අපේ මේ කාලවකවානුවේ අවධානය යොමු කරන්නේ බොහෝ වන රෝග පිළිබඳව. ඒ වුණාට ඒ බොහෝ වන රෝග පිළිබඳ අවධානය යොමු කරන කාලවකවානුව අතරේ බොහෝ නොවන රෝග විසින් අපිව ආක්‍රමණය කරන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ අපිව ආක්‍රමණය කරන්න ඉඩ තියෙන ගොඩක් භයානක රෝගයක් තමයි මේ ෆැටි ලිවර්. එහෙමත් නැත්නම් අක්මාවේ මේද තැන්පත් වීම කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි අද අපි ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් ඒ සඳහා අපගේ ආරාධනය පිළිගෙන අපේ ආරාධිත දේශකයන්න් ලෙස සැපැමිණි ප්‍රවීණ දේශක පෝෂණවේදී ආචාර්ය වෛද්‍ය නයන තේනුවර මහතාව මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි කිරිබත් කුඹුර සිංහ සමාජයේ සභාපති සිංහ ඉංජිනේරු ලක්ෂ්මන් උල්ලන්ද පිටිය මැතිතුමා ඇතුළු සියලුම සිංහ සමාජිකයන් සහ සමාජිකාවන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේමයි අතුගල්පුර ලියෝ සමාජයේ සභාපති කලින්ද කුමාරසිංහ ඇතුළු සියලුම ලියෝ සමාජිකාවන් වැඩසටහන සභා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි අක්මාවේ මේක තැන්පත් වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සභාවේ ඔබ සියලු දෙනාමත් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ස්තුතියි. ස්තුතියි ලිහිණී නංගි. එසේනම් කාල වේලා නොගෙන අපි අපේ වැඩසටහන ආරම්භ කරමු. ඒ සඳහා මා ආරාධනා කරනවා ප්‍රවීණ පෝෂණවේදී ආචාර්ය වෛද්‍ය නයන තේනුවර මහතාට. ඒත් සමගම ඔබට මතක් කරන්නම් මේ පිළිබඳව ඔබට ගැටලුවක් පැන නැගිනවා නම් ඒ ඔබේ ගැටලුව chat box එකට යොමු කරන්නට පුළුවන්. වැඩසටහන අවසානයේදී ඒ සඳහාත් අපිට පිළිතුරු ලබා දිය හැකියි. වෛද්‍යතුමනි මේ ඔබේ අවස්ථාව. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම දැන් අපි දැන් වැඩසටහන් 3ක් විතර කරා. මේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අක්මාව ගැන. මොකද්ද අක්මාව කියන්නේ? අක්මාව කියන්නේ අපි දැන් වාහනයක් ගත්තාම වාහනේ අපි මේ ෆිල්ටර්ස් එහෙම මාරු කරනවා මාසයකට සැරයක්, සමහර මාස දෙකකට සැරයක්වත් මේ ෆිල්ටර්ස් මාරු කරනවා. අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ෆිල්ටර් එක තමයි මේ අක්මාව. බස විස පෙරණ තැන. ඒ අක්මාවේ එක කාර්යයක්. හැබැයි අපි මේ ෆිල්ටර් එක මාරු කරනවද? එහෙම නැත්නම් මේ ෆිල්ටර් එකට අපි වද දෙනවද කියන එක හරියට තීරණය කරගන්න පුළුවන් අද මේ වැඩසටහනින් පස්සේ. අපි බලමු පොඩි කතාවක් කියන්නම් මම. මේ බොරුපොන පැත්තේ හිටියා රුහුණු වෙද මහත්තයා කියලා වෙද මහත්තයෙක්. මම මේ කියන්නේ දැනට අවුරුදු 40කට විතර පෙර සිද්ධ වෙච්ච සිද්ධියක්. මේ වෙද මහත්තයා එතනට එන්න සාමාන්‍ය මෙයාට මේ බැනීමක් ඇඳගෙන ඉන්නේ මෙන්න මේ පින්තූරේ ඉන්න මේ ඉරිෂවරයා වගේ පෙනුමක් තියෙනවා එතුමට. රැවුල වාගෙන තියෙන ওই විදිහට ඔහොම පෙනුමක් හරි ප්‍රතාපවත් පෙනුමක් තියෙනවා. මේ වෙද මහත්තයා එන කට්ටියකින් 175කට 80කටම කියනවා ඔයාට සෙංගමාලේ. මේ
නාඩියාලලා බලලා කියනවා ආට සෙංගමාලේ තියෙන්නේ සෙංගමාලට බෙහෙත් දුන්නා ඔයාගේ ලෙඩේ හොඳයි කියලා සෙංගමාලට තමයි බෙහෙත් කරන්නේ. ඉතින් මටත් කිව්වා සෙංගමාලේ කියලා. මගේ තාත්තටත් කිව්වා සෙංගමාලේ කියලා. අපි දෙන්නම බෙහෙත් බිව්වා. හැබැයි ලෙඩේ නම් සනීප වුණා. හැයිත් මම කල්පනා කරා මේ හැමෝටම සෙංගමාලේ වෙන්නේ කොහොමද මේ වෙදමාත්‍ය බොරුවක් කරනවා ඇති කියලා. පස්සේ දැන් අවුරුදු 40කට 35කට විතර පස්සේ මම මේ ශාස්ත්‍රයේ මේ බයෝ රෙසොනන්ස් කියන තාක්ෂණය පාවිච්චි කරන්න ගත්තයින් පස්සේ මට පෙනිච්ච දෙයක් තමයි මේ වෙද මහත්තයා කියප එක ඇත්ත. මේ සෙංගමාලේ කියන්නේ හෙපටයිටිස් කියන එක. හෙපටයිටිස් කියලා කියන්නේ අක්මාවේ ඇති වෙන ඉන්ෆ්ලමේෂන් එකට ප්‍රදාහයකට. ඒ ප්‍රදාහය ඇති වෙන්න ක්‍රම ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම වෛරස් නිසා ඊට අමතරව තව ක්‍රම තියෙනවා. මේ ප්‍රදාහය හේතුවෙන් අපේ අක්මාව දුර්වල වෙනවා. මේ වෙද මහත්තයා සෙංගමාලේ කියලා තියෙන ඒකට. මම තේරුම් ගත්තේ ඒක. නමුත් එදා මට ඒක තේරුන්නේ නැහැ. මං හිතුවා මේ බොරුවක් කරන්නේ පිස්සු වෙද මහත්තයාට කියලා තමයි මම ඇත්තටම හිතුවේ. අපි මේ අක්මාව නිරෝගීව තියාගත්තොත් අපි නිරෝගී. අපේ ලෙඩ රෝග වලින් විශාල ප්‍රමාණයක් නවත්ත ගන්න පුළුවන් මේ අක්මාව නිරෝගීව තියාගන්න එකකින්. ඒ නිසා මම හිතනවා මම අද මේ වැඩසටහන මම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මේකේ මම මේ කියන කාරණා ටික ඔළුවට ගන්න, ලියා ගන්න පුළුවන් කටි ලියා ගන්න. එහෙම නැත්නම් පස්සේ වීඩියෝ එකක් හරි බලලා මේ ටික හිතේ ධාරණය කරගන්න. මේ අක්මාව මොකටද තියෙන්නේ? අක්මාව තමයි අපේ ශරීරයේ විෂ හරණය කරන්නේ. කියන්නේ අපි මේ කන බොන විෂ කොච්චර වසක් අපි දිනපතා ආහාරයට ගන්නවද? මේ වස විෂ ඉවත් කරන්නේ අක්මාවෙන්. අක්මාව මොකද කරන්නේ? මේ අපේ ආමාශය, කුඩා බඩවැල මේ හරහා එන පෝෂණ කොටස් අපේ රුධිරයට එකතු වුනහම යන්න දෙන්නේ නැහැ රුධිරයට එකපාර. මෙයා මොකද කරන්නේ? ඉස්සලාම ඒ ආහාර පෝෂණය ටික රුධිරයත් එක්ක අක්මාවට ගෙනල්ලා අක්මාවේදී පෙරනවා මේක. පෙරලා වසවිස ටික තියාගෙන ඊටු හොඳ ටික විතරක් යන්න අරිනවා. හරි අපුරු නේද? අපේ අම්මා වගේ. ගෙදර තියෙන ඔක්කොම කුණු ටික අම්මනේ බාරගන්නේ. නේද? ඒ හින්දා මේ අක්මාවත් අපේ අම්මා වගේ තමයි. බොහෝ දුක් විඳිනවා. ඊළඟට පිත නිපදවීම. පිත කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම කොටසක්. පිත තමයි අපේ මේද ආහාර ජීර්ණය කරන්නේ. ඒ වගේම අපේ මේ රුධිරයේ pH එක බැලන්ස් කරන්නත් මේ පිත ඊටම අත්‍යවශ්‍ය වෙනවා. ආම්ලිකතාවය නැති කරගන්න පුළුවන් මේ පිත නිසා. ඊට කොලෙස්ටරෝල් නිපදවීම. මම ගිය පාර කතා කරන කොලෙස්ටරෝල් ගැන කතා කරා. කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරන්නේ අපේ අක්මාවේ. කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 3000ක් විතර දවසකට නිෂ්පාදනය කරනවා මේ අක්මාවේ. මොකටද? අපිට අවශ්‍ය නිසා. අපේ සෛලවල තියෙන සෛල පටලයේ කොලෙස්ටරෝල්, අපේ සෙක්ස් හෝමෝන් කොලෙස්ටරෝල්, ස්ට්‍රෙස් හෝමෝන කොලෙස්ටරෝල්, ඊළඟට අපේ ස්නායු වල වටේට තියෙන කවරේ මයලින් සීත් එක මේක කොලෙස්ටරෝල්, අපේ මොලේ වැඩි කොටසක් නිර්මාණය වෙලා තියෙන කොලෙස්ටරෝල් වලින්. ඉතින් මේ කොලෙස්ටරෝල් අත්‍යවශ්‍යයි අපිට. ඒ අත්‍යවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය දිනපතා නිෂ්පාදනය කිරීම මේ අක්මාවෙන් කරනවා. ඊළඟ ට්‍රයිග්ලිසරයිඩ් නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පෙරලන්නේ මේ අක්මාවේ. ඇයි? වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා තමයි අක්මාව තැම්පත් කරන්නේ. ඊට පස්සේ අපේ ශරීරයේ මේ රුධිරයට ග්ලූකෝස් අවශ්‍ය වුණාම මේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා පෙරලන්නේ අක්මාවෙන්. ඊළඟ රුධිරයේ ග්ලූකෝස් පාලනය කරන්නේ අක්මාවෙන්. අපි හිතන් ඉන්නේ ග්ලූකෝස් පාලනය කරන්නේ අග්න්‍යාශයෙන් කියලා. අග්න්‍යාශයෙන් පාලනය කරන්නේ 10%ක් වගේ. 90%ක්ම පාලනය කරන්නේ අක්මාව. මොකද අග්න්‍යාශය කරන්නේ අපි ආහාර ගත්තාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙච්ච වෙලාවට අඩු කරගන්න අවශ්‍ය
ඉන්සියුලින් නිෂ්පාදනය කරන එක. නමුත් අක්මාව අනිත් හැම වෙලාවෙම වැඩ. ආහාර ගන්න වෙලාවට විතර නෙමෙයි. අනිත් වෙලාවට අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පල්ලෙහාට බහිනවා. එහෙම අපිට ශක්තිය පිරිනවා, අපිට ශක්තිය නැති වෙනවා. එතකොට අක්මාව මොකද කරන්නේ? IGF කියලා හෝමෝන් එකක් තියෙනවා. ඉන්සියුලින් ග්‍රෝත් ෆැක්ටර් කියලා. මෙන්න මේ හෝමෝන එනකුත් කරලා ග්ලූකෝස් මට්ටම ඉහළට ගේනවා. එහෙනම් දියවැඩියාව තියෙන කෙනෙක් මේ අක්මාව ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එකපාර මේගොල්ලන්ගේ සීනි මට්ටම පල්ලෙහාට බැස්සොත් ග්ලූකෝස් මට්ටම ඒක බේරගන්නේ මේ අක්මාවෙන්. අග්නාසියත් හෝමෝනයක් තියෙනවා එහෙම වැඩි කරන ග්ලූකගන් කියලා. නමුත් වැඩිම බරක් අදින්නේ මේ අක්මාව. ඊළඟට ලේ කැටි ගැසීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිපදවනවා. ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය රසායන නිෂ්පාදනය කරනවා. හෝමෝන වර්ග 500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මේ හොයාගෙන තියෙන ටික විතරයි. මීට වඩා හෝමෝන නිෂ්පාදනය කරනවා මේ අක්මාව. එන්සයිම නිෂ්පාදනය කරනවා. විටමින් එක්රැස් කරලා තියා ගන්නවා. මෙන්න මේ වගේ මේ කියලා තියෙන කාරණාවලට එහා දේවල් මේ අක්මාවෙන් සිද්ධ කරනවා. එහෙනම් අක්මාව කියලා කියන්නේ අපේ අත්‍යවශ්‍යම ඉන්ද්‍රියක්. මේක නැති වුණොත්, මේක දුර්වල වුණොත් අපිට වෙන හානිය කියලා නිම කරන්න බෑ. ඇයි අක්මාව දුර්වල වෙන්නේ? බැක්ටීරියා, ප්‍රෝටෝසෝවා, පරපෝෂිතයෝ, වෛරස්, ෆ්‍රී රැඩිකල්, මේ මුක්ත කණ්ඩක කියන එක, වසවිස, ඇල්කොහොල්, ඖෂධ වර්ග, විශේෂයෙන්ම නිදි මැරීම. මෙන්න මේ කාරණා නිසා අපේ අක්මාව දුර්වල වෙනවා. එහෙනම් අපි මෙන්න මේ කාරණා ගැන තමයි සැලකිලිමත් විය යුත්තේ. මේ මිනිත් විශේෂයෙන් වසවිස, ඇල්කොහොල්, ඖෂධ වර්ග ගැන අපි වැඩියෙන් කතා කරන්න ඕනේ. මොකද ඒව නිසා අපේට සිද්ධ වෙන හානිය ඉතාමත් අධික නිසා. දැන් අපේ අක්මාව ඔබට මතක ඇති ඉස්සර අපි මේ මොනවා හරි උදරාබාධයක් එහෙම තිබිලා දොස්තර මහත්තයෙක් හම්බෙන්න ගියාම දොස්තර මහත්තයා අපේ මේ ඉලයට කූඩුවට යටින් ඇඟිල්ල දාලා තද කරනවා. සමහරට ඔබ දකින්න දැන් නම් එහෙම කරනවා අය මම දැකලා තියෙන බොහොම කලාතුරකින්. මොකද දැන් කෙලිම report එකක් ගෙන්න report එක බලන එක කරන්නේ. ඉස්සර මෙහෙම මේ ඉලයට කූඩුවට යටින් තද කරලා බලනවා. ඒ බලන්නේ මේ අක්මාව ගැන. අක්මාව යම්කිසි ප්‍රශ්නයක් තියනවාද? මොකද එතන අහුවෙන්නේ මේ අක්මාව තමයි එතන යටින් අහුවෙන්නේ. දකුණු පැත්තේ ඉලයට කූඩුවට යටින්. ඔරුමේ පින්තූරේ රතු පාටින් පේන්නේ ඒ කොටස අක්මාව. මේක සාමාන්‍ය ෆුට්බෝලයක් විතර ඇති. පෙනහැලු දෙක එකක් කියලා ගත්තොත් පෙනහැල්ල තමයි ලොකුම ඉන්ද්‍රිය වෙන්නේ අපේ ශරීරේ. නමුත් පෙනහැලු දෙක දෙකක් කියලා ගත්තොත් අක්මාව තමයි ලොකුම ඉන්ද්‍රිය. මෙන්න මේ අක්මාවේ මේ ෆැටි ලිවර් කියන தত্ত্বය මේදේ තැම්පත් වීම ආරමුණාට පස්සේ තමයි අපේ අයට පොඩ්ඩක් තරු පේන්න ගන්න. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙය සුව කළ නොහැකි රෝගයක්. ඊළඟට මේක fibrosis of liver කියලා මේ තව ටිකක් දරුණු වෙනවා. ෆයිබර් තත්ත්වයට එනවා. ඊට පස්සේ සිරෝසිස් කියන රෝගී තත්ත්වයට ඇවිල්ලා ඔහු ඉතාමත් රෝගාතුර වෙනවා. ඒක ඉතා දුක්ඛිත තත්ත්වයක්. මේ සිරෝසිස් රෝගීන් දැක්කම අපිට තේරෙනවා ඒක. මෙන්න මේ අනුව මේ එක් ස්ටේජ් එකට මේ ෆැටි ලිවර් කියන තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. මම මේ ගැන ලිපි ලියලා තිනවා කීපයක්ම. මේ nitta.com වෙබ් අඩවියට ගිහලා බලන්න. ගිහිල්ලා ඒ ලිපි කියවලා ප්‍රශ්නයක් තිබ්බොත් මේ නම්බර් එකට කතා කරලා අහන්න මම උත්තර දෙන්නම් ඒවට. මේ සිරෝසිස් කියන தত্ত্বය ඇති වුණාම මම අර ඉස්සෙල්ලා කියපු අපේ අක්මාවෙන් කරන කාර්යභාරය එහෙම් පිටිම යන හිටිනවා. ඔබට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. විසහරණය කරන්නේ ඊළඟට විස එකතු වෙනවා. මේක තවත් එන්න මේක තවත් රෝගය ඉක්මනින් වර්ධනය වෙනවා. සාමාන්‍ය ෆැටි ලිවර් ස්ටේජ් 1 2 හිමින් ගියාට 3 4 ඉක්මනට යනවා. ඒ කියන්නේ මේ අක්මාවේ නිරෝගී කොටස ඉතාම අඩු වෙනවා.
සිරෝසිස් රෝගියෙක්ගේ අක්මාව ගත්තොත් මෙන්න මේ වගේ. මේ ෆැට් එක තැම්පත් වෙලා අන්තිමට මේ පිළිකා තත්වයකටපත් වෙන්න පුළුවන්. පළවෙනි හේතුව. ඔබ දැකලා ඇති මේක විශේෂයෙන් මේ කාන්තා පාර්ශවයේ තමයි මේකට ගොඩක්ම කැමති. මේ Facebook එකේ මම දැකලා තියෙනවා දින 5න් කිලෝ 5ක් අඩු කරනවා කියලා කියනවා. මාසෙට කිලෝ 10ක් බර අඩු කරගන්න. සතියට කිලෝ 5ක් අඩු කරගන්න කිව්වොම ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවනේ. අපි හිතමු ඒක කරන්න පුළුවන් කියලා. ඒක කරන්න බෑ. පුළුවන් ක්‍රම තියෙනවා කෘත්‍රිම ක්‍රම. ඒවා හොඳ නැහැ. අපි කියමු වැරදිලා හරි මේම කරා කියලා. දැන් අපේ තියෙන මේ දේ දහණය කරනවා. මේ දේ දිය කරනවා. දිය කර කර අයින් කරන්නේ හදන්නේ මේ. මේ දේ දිය කරාම මේ දේ තමයි මේ වසවිස කියන ඒවා තැම්පත් වෙලා තියෙන්නේ. අපි කන ආහාරවල තියෙන ටොක්සින් වසවිස ඒවා දිය වෙන්නේ ෆැට් එකේ. මේ දේ තමයි දිය වෙන්නේ. වතුර දිය වෙන්නේ නැහැ මේ ෆැට් එක අපේ ශරීරයේ එකතු වෙලා තියෙන මේ ෆැටි ටිෂුස් වල මේ මේද පටකවල. දැන් මේක තමයි මේ දිය කර අරින්නේ. මේක රුධිරයට එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර වාසවිස ටික එකපාරම රුධිරයට එනවා. ඇවිල්ලා අක්මාවට යනවා. අක්මාවට ගිහිල්ලා අක්මාවෙන් මේක බැහැර කරගන්න බැරුව අක්මාවට ඩැමේජ් වෙනවා. ඒ වාසවිස වලින් කරන්නේ අක්මාවේ සෛල විනාශ කරන එකනේ. ඒ විනාශ කරන සෛලවල ස්ථානයට තමයි ඔය ෆැට් එක නැත්තම් කොලෙස්ටරෝල් ඇවිල්ලා තැම්පත් වෙන්නේ. මම ගිය පාර කිව්වේ කොලෙස්ටරෝල් කියන එක මොකක්ද කියන එක. අර ෆ්‍රී රැඩිකල් වලින් කරන ඩැමේජ් එක නවත්තන්න තමයි LDL කියන කොලෙස්ටරෝල් එක හැදෙන්නේ. ඒ කොලෙස්ටරෝල් එක ඇවිල්ලා තැම්පත් වෙනවා අර අපේ එන්ඩෝතීලියම් එකට යටින්. ධමනිවල. මෙතනත් අන්න ඒ වගේම ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. මේ වසවිස වලින් මේක ඩැමේජ් වුණොත් liver එක ඒ ඩැමේජ් වෙච්ච තැන වහන්න තමයි අර ෆැට් එක එන්නේ. කොලෙස්ටරෝල්. ඇවිල්ලා මේක එතන වහ ගන්නවා. මේක ටික ටික වැඩි වෙන්න ෆැටි liver කියන තත්ත්වය ඇති වෙලා අන්තිමට මේ liver එකෙන් ගන්න පුළුවන් වැඩ කොටස කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ලෙඩේ. එහෙනම් පළවෙනිම හේතුව තමයි මේ ෆැට් බර්නින් උන්මාදය. අපේ ස්ත්‍රී පාර්ශවයට තියෙන ප්‍රධානම ගැටලුවක් නෙවෙයි මහත් වෙනවා කියන එක. දවසක මම කතා කරන්නම් ස්ථූලතාවය ගැන. ස්ථූලතාවය නැති කරගන්නේ කොහොමද කියලා. ඒක පෝෂණ වුණුතාවයක්. අවශ්‍ය පෝෂණය ලැබෙනවා නම් මහත් වෙන්නේ නැහැ උන්. ඒ ලැබෙන්නේ නැති නිසා තමයි මහත් වෙන්නේ. කැලරි වැඩි වෙලා. දැන් ඒක අඩු කරගන්න ඉක්මනින් අඩු කරගන්න নানা ප්‍රකාර බෙහෙත් බොනවා. සමහර මෙට්ෆෝමින් පවා බොනවා මේ කෙට්ටු වෙන්න. මන් දන්නේ නැහැ කොහෙන් අතර වේද කියලා. ඒ විදිහට ෆැට් එක බර්න් වෙනකොට සිද්ධ වෙන සිද්ධිය තමයි අක්මාවට එන ඒ ටොක්සින් ලෝඩ් එක වසවිස ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා අක්මාව ඩැමේජ් වෙන්න ගන්නවා. ඒ ඩැමේජ් එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ෆැටි liver කියන එක එන්නේ. ෆැටි liver කියන්නේ රෝගයක් නෙමෙයි රෝගයේ ලක්ෂණයක්. රෝගේ ප්‍රතිඵලයක් ඒක. රෝගේ ඊට කලින් තියෙන්නේ. අපි දකින්නේ අන්තිමට ෆැට් එක තැම්පත් වුණායින් පස්සේ. අපි දැන් කතා කරන්නේ තැම්පත් වෙන්න හේතුව. හේතුව දැක්කොත් විතරයි අපිට හේතුව නැති කරලා ඵලය නැති කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ෆැට් එක එනකන් ඉඳලා ෆැට් එක විනාශ කරන්න බෙහෙත් බිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඔන්න අපි එක කාරණාවක් කතා කරා. ඊළඟ කාරණාව තමයි ආහාරවල තියෙන වසවිස. වසවිස සහිත ආහාර අපි අනිවාර්යෙන් ආහාරයට ගන්නවා. මේක කැමැති වුණත් අකමැති වුණත් වෙන කරන්න දෙයක් නැහැ. පොළට ගියාම තියෙන එළවලු වල වසවිස ගහලා තියෙන්නේ. ගොවියා මිනිසුන් ගැන හරිම සානුකම්පිතයි. ඒ නිසා වසවිස තියෙන එළවලු තමයි අපිට දෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට ගන්න වෙනම වවා ගන්නවා. ඒක අපේ ආහාරයේ පිණිස. කොහේ ගිහිල්ලා උපදීද කියලා හිතලා බලන්නකෝ මේ මිනිස්සු.
වසවිස ගහලා සත්තු ටික මරලා ඒ ටික කන්න දෙනවා අපිට වසවිසත් එක්ක. මඤ්ඤොක්ක අලේ කැඩෙන්නේ නැතුව ගලව ගන්න ගහනවා රවුන්ඩ් අප්. ගැවුවම් පස බුරුල් වෙනවා. පස බුරුල් නම් පස්සේ ඒක තමයි දෙන්නේ අපිට කන්න. මඤ්ඤොක්ක අලේ හුඳට වේලිලා තියෙනවා නම් කර වෙන්න වේලිනවා රවුන්ඩ් අප් ගැහුවම. කන්න එපා ඒක. අමු රවුන්ඩ් අප් කියන්නේ මේ ග්ලයිෆොසේට් කියන එක. ග්ලයිෆොසේට් ගහලා තියෙන්නේ ඒවට. ඊළඟ එළවලු ගෙදර ගෙනාවන් පස්සේ එළවලු වල තියෙන්නේ ඔය කෘමිනාශක, කෘෂිනාශක. මේවා ටික අඩු කරගන්න මම ක්‍රමයක් කියන්නම්. ගෙදරට එළවලු ගෙනාවම ඒ එළවලු ටික වතුර බේසමකට දාලා ඒකට ලුණු මේස හැන්දයි දෙහි ගෙඩියක් මිරිකණ්ඩ ඊළඟට ඒකට විනාගිරි කෝප භාගයක් විතර දාන්න. දාලා හොඳට කලවම් කරලා විනාඩි 20ක් විතර තියෙන්න හරි. එතකොට මේක උඩ තෙල් තට්ටුවක් වගේ පා වෙනවා. ඒ අර මං ඉස්සෙල්ලා කිව්ව තෙල් වල දිය වෙන වසවිස. වතුර දිය වෙන්නේ නැහැ. ඒකයි පා වෙන්නේ. මෙන්න මේ ටික හරි අයින් කරලා කන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔය ටික අපේ අක්මාවෙන් එළියට යන්න දෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ඕක තියා ගන්නවා ශරීරයට හානියක් වෙන නිසා. නමුත් අක්මාව හානි වෙනවා. ඒ හානිය නවත්තන්න කොලෙස්ටරෝල් ලෙවල් තැම්පත් වෙනවා ඒ තැන් වලට. මොකද ඒක දිගින් දිගට ඒ හානිය නැත්තම් සිද්ධ වෙනවා. ඒකයි සාරකාලිකව නවත්ත ගන්න කරන ව්‍යායාමයක් තමයි ශරීරය විසින් කොලෙස්ටරෝල් එතනින් ගිහිල්ලා ඔබන එක. ඔබට පැහැදිලි ඇති වසවිස ගැන. ඊළඟට තව එකක්. විටමින් B12. ඔබගේ වෛද්‍යවරයා ඔබට ලියලා දීලා ඇති විටමින් B12 ගන්න කියලා. රුධිරේ ගැටලුව ආවම හිමොග්ලොබින් අඩු වුණාම ඔය ශරීරයේ ශක්තිය අඩු වෙනකොට ප්‍රශ්නේ B12 තමයි කියලා B12 දෙනවා. දැන් එතන B12 ගත්තාම මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. B12 කියන්නේ හොඳ විටමින් එකක්. අත්‍යවශ්‍ය විටමිනයක්. ගැටලුව තියෙන්නේ අපි ගන්නෙ මොන B12ද කියන එකයි. ඔබ දැන් ඔබගේ ගෙදර තියෙනවා නම් විටමින් B තියෙන මේ සප්ලිමන්ට් තියෙන බෝතලයක් අරන් බලන්න ඒකේ තියෙන්නේ සයනොකොබලමින් කියලා ගහලා තියෙනවද කියලා. සයනොකොබලමින් කියන්නේ මේ සයනයිඩ් කොටසක් තියෙනවා මේ කොබලමින් එකත් එක්ක. කොබලමින් කියන්නේ විටමින් B12. සයනයිඩ් අණුවක් වටේ තමයි මේ B12 කියන විටමින් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේක විස සහිතයි. liver එකට ආම liver එකේ cyanide ටික තියාගෙන ඉතුරුට ගන්න අරිනවා. අපේ liver එක damage වෙනවා. මොකද දිගින් දිගට හැමදාම සුළු මාත්‍රාවක් හරි cyanide නේ ගන්නෙ. ටික liver එක damage වෙනවා. ඒ damage එක වහන්න fat එක එනවා. දැන් fatty liver. එහෙනම් B12 ගන්නෙ කොහොමද? ස්වභාවික විටමින් B12 වල තියෙන්නේ මීතයිල් කොබලමින් කියලා. ඒකේ මීතයිල් කොටසක් තියෙන්නේ. සයනයිඩ් නෙමෙයි. නමුත් සයනොකොබලමින් ලාභයි. කිලෝ එක ඩොලර් 10ක් විතර වෙන්නේ. මීතයිල් කොබලමින් එනවා ඩොලර් 800ක් විතර. ලොකු වෙනසක්. අපේ මිනිසුන්ට ඕනේ ලාභ දෙන්නේ. ඉතින් ලාභ දෙනවා. ඉල්ලුමට සැපයුවා. B12 කියලා ගහලා තියෙන ඉඳන් මම දැන් B12 ගත්තා. ඒත් මගේ ලෙඩේ හොඳ නැහැ. B12 මේ දුන්නා කියලා මට හොඳ වෙලා නැහැ. දන්නේම නැතුව liver එකක් damage වෙලා. එහෙනම් ස්වභාවික මාධ්‍යයකින් මේ දේවල් ගන්න ඕනේ. ඊළඟ කාරණාව ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක. ඒ මොකද්ද? අපේ සෛලවල තියෙන මම අර කොලෙස්ටරෝල් ගැන කතා කරනකොට කිව්වා වගේ ඒ සෛලවල තියෙන ඉලෙක්ට්‍රෝන ගලවනවා මේ ෆ්‍රී රැඩිකල් නැත්නම් මුක්ත කණ්ඩක විසින්.
එහෙනම් මුක්ත කණ්ඩක අපේ ශරීරයට ඇතුල් වීම වළක්ව ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ මුක්ත කණ්ඩක ආවොත් වැරදිලාවත් ඒ මුක්ත කණ්ඩක වලට අවශ්‍ය ඇන්ටිඔක්සිඩන්ට් අපි ලබා දෙන්න ඕනේ. ප්‍රතිඔක්සිකාරක. මම ගිය මර ඒක හොඳට ඔබලට කියලා දුන්නා මොනාගෙන්ද ඒක කරන්න පුළුවන්. කුරුඳු, මුරුංගා කොළ, green tea, kidney beans, dark chocolate මෙන්න මේ වගේ මේ තියෙනවා ප්‍රතිඔක්සිකාරක. මේ ප්‍රතිඔක්සිකාරක ගුණේ වැඩි ආහාර අපි ගන්න ඕනේ. ඒ ගත්තාම මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක අඩු වෙනවා. හැබැයි ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක නවත්ත ගන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? අපි මෙන්න මේ ආහාර වලින් වැළකෙන්න ඕනේ. මොනවද? wheat, rye, barley, oats. පාම් පිටි, rye barley නම් සාමාන්‍යයෙන් අඩුයිනේ අපි ගන්නවා. oats. oats දැන් ෆැෂන් එකකට ගිහලා oats ගන්නවා ගොඩක් කට්ටිය. මේ හතරෙම ග්ලූටන් තියෙනවා. මේ ග්ලූටන් වලින් අපේ කුඩා බඩවැලේ තියෙන අංගුලිකා විනාශ කරනවා. එතකොට පෝෂණය අවශෝෂණය අවම වෙනවා. රෝග මහා ගොඩකට හේතු වෙනවා. ඊළඟට බඩේරිඟු සහ සෝයා. බඩේරිඟු සහ සෝයා වලින් 95% ලෝක නිෂ්පාදනය කරන ජාන විකෘති කරලා. විශාල වශයෙන් නිෂ්පාදනය කරනවා. එහෙනම් ඒවා වලින් හදන ආහාර අපි නවත්තන්න ඕනේ. ඊළඟ නයිට්‍රේට් සහිත ආහාර. නයිට්‍රේට් සහිත ආහාර කියන්නේ ඔය සුපර් මාකට් වල ෆ්‍රිජ් එකේ දාලා තියෙන රතු පාටට මස් පෙති වගේ. ඒක මං හිතන සතක් ඇඟේ තියුණොත් එච්චර රතු පාට නැතුව ඇති. මස් කෑල්ල කැපුවම ටික ටික අවර්ණ වෙනවනේ. මේක අවුරුද්දක් තිබ්බත් දෙකක් තිබ්බත් අවර්ණ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒකට නයිට්‍රේට් ගහලා තියෙන්නේ. නයිට්‍රේට් ගැහුවම හොඳ රතු පාටට තියෙනවා. කෘත්‍රිම මස් වර්ග කන්න එපා. සොසේජස්, මීට් බෝල්ස් මේව කන්න එපා. මේ වගේ වස විසමයි අපේ ඇඟට එන්නේ. ඊළඟට මේ ගැන අපිට කියලා දීපු ડોક્ટર ග්ලිඩන් කියනවා මේ බෝතල් වල දාපු තෙල් පරිභෝජනය කරන්න එපා කියලා. මොකද මේ බෝතලේ වහලා තියෙනකොට අර තියෙන වාතයේ කොටසේ ඔක්සිජන් තියෙනවා. ඒ ඔක්සිජන් නිසා තෙල් ටික ඔක්සිකරණය වෙනවා. ඒක පොඩි පොඩි කුප්පි වල තෙල් හිඳලා පොඩි පොඩි කුප්පි වලට දාලා පොඩි කුප්පියක් එකපාර පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒකත් එක හේතුවක් අපේ මේ අපේ සෛල ඔක්සිකරණය වෙන්න. ඊළඟට දෙපාරක් බැදපුවා කොහොමත් කන්න හොඳ නැහැ. තෙල් ගැඹුරු තෙලේ බැදලා කන්න හොඳ නැහැ කොහොමත්. දෙපාර බැද්දාම මේක දෙගුණ වෙනවා. ඊළඟට බාබකියු ආහාරයට ගන්න හොඳ නැහැ. ඊළඟට බේක් කරපු අල වගේ කනවා නම් ඒකේ ස්කින් එක අයින් කරලා කන්න ඕන. ඊළඟ විශේෂම ආහාරයක් තමයි මේ පානයක් කාබනේටඩ් බීම. කාබනේට් බීම අනිවාර්යෙන් නවත්තන්න ඕන. ඒක ඔබ දැන් මැරෙනවා කියලා කිව්වත් බොන්න එපා. මේක බිව්වේ නැත්තම් මැරෙනවා කියනකොට ඒත් බොන්න එපා. නොබී මැරෙන එක ලාභයි. ඊළඟ එක ටැප් වෝටර්. ටැප් වෝටර් මම හිතනවා මම කතා කරා. ටැප් වෝටර් වල ORP එක. ඒ කියන්නේ ORP වගේ කියන්නේ ඔක්සිඩේෂන් රිඩක්ෂන් පොටෙන්ෂල් කියන එක නැත්තම් ඔක්සිකරණය වීමේ විභවය. ඒක ධන 650ක් විතර වෙනවා. දැන් මම ඉන්නේ ප්‍රදේශයේ ධන 650ක් විතර වෙනවා. මොකද මං ඉන්න තැනට ටැංකිය ළඟයි. ඒතර ටැංකිය ආවට ORP එක 650ක් විතර එනවා. සමහර ටිකක් දුරට ගියාම 550කට විතර අඩු වෙනවා. මේ ක්ලෝරින් නිසා. ඒකෝර මේ ධනායන තමයි අපේ ශරීරයට ඇතුල් වෙන්නේ. ධනායන ටික මොකද කරන්නේ? අපේ තියෙන ඍණායන ආක්‍රමණය කරනවා. දැන් අපිට ගැලවිල්ලක් නැහැ. මොකද ශරීරයේ තියෙන ඍණායන ටික මේගොල්ලෝ ගිහින් ගලවනවා.
ඔබගේ අක්මාවටත් ගිහිලා කරන්නේ මොකද්ද? ඒ සෛල වල තියෙන ඍණායන ඉලෙක්ට්‍රෝන ටික ගලවනවා. දැන් මේ ગેප් එක ෆිල් කරන්න කොලෙස්ටරෝල් එනවා. ඒව නිෂ්පාදනය කරනවා liver එක විසින්. නිෂ්පාදනය කළේ තැන්වල තැම්පත් කරනවා නැත්නම් මොකද තවත් ඩැමේජ් වෙන නිසා. එහෙනම් මේකට විකල්පයක් මම කිව්වා වතුර උණු කරලා උතුරලා නිවලා අරගෙන මැටි භාජනයක දාලා බොන්න කියලා. පයිප් වතුර බොනවනවා. එතකොට මේක ORP එක අඩු වෙනවා. ඒක තමයි හොඳම ක්‍රමය. එහෙම නැත්නම් අයනයිසරයක් පාවිච්චි කරන්න පුළුවන්. ෆිල්ටර් පාවිච්චි කරාට වැඩක් වෙන්නේ නැහැ. අයන අඩුවීමක් ඒකෙන් වෙන්නේ නැහැ. ඒකෙන් බැක්ටීරියා, ක්ලෝරින් තියෙනවා අඩු කරගත. එහෙම කරගත හැකියි. හැබැයි ඒකේ තියෙන අයන ප්‍රමාණය, ධන අයන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. එහෙමනම් ෆිල්ටර් කරලා අරගෙන නැවත උණු කරලා මැටි භාජනයක දාන්න ඕනේ. මොකද මැටි භාජනයෙන් තමයි අර ORP එක අඩු කරගන්න පුළුවන්. දැන් ඉස්සර කලයක් ගෙදරට ගෙනාවම ඒක පුච්චනවා. කාලයක් ගිහලා ආයෙ පුච්චනවා. මේක අර රිෆ්‍රෙෂ් කරලා ගන්න ගතියක්. අර ධන ආයන උරා ගන්න පුළුවන් වෙන්නේ. ඒක අපේ ආච්චිලා දැනගෙන හිටියා. දැන් ඉන්න ආච්චිලා ඒව දන්නේ නැහැ. ගුරුලේත්තුවක් දැන් ගෙදර නැහැනේ. දැන් තියෙන්නේ වෝටර් ෆිල්ටර්. ඉතින් වැඩක් වෙන්නේ නැහැ. සමහර ගෙවල් වල පාවිච්චි කරන්නේ වතුර බෝතල්. මේ බෝතල් වතුර වලින් වැඩක් වෙන්නේත් නැහැ. ORP එක චෙක් කරලා බලන්න අඩු ගානේ 400ක් එනවා. මම මේ කතා කරන්නේ ORP එක ගැන. ඒක කොච්චර පිරිසිදු වුණත් වැඩක් නැහැ. ORP එක වැඩි. ඉතින් අපේ ශරීරයේ ඔක්සිකරණය වෙන්න බලපානවා ඒ වතුර. එහෙනම් පයිප් වතුර බිව්වට කමක් නැහැ. එක්ක අයිනයිසර් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් හොඳම දේ මැටි භාජනයක දාන්න තුරලා නිවල අරගෙන. බොහොම සරලයි. ඊළඟට අපේ මේ අක්මාවට වද දෙන තව කොටසක් තමයි මේ වෛරස්, බැක්ටීරියා, දිලීර, මේ ප්‍රෝටෝසෝවා. මෙන්න මේගොල්ලොත් ඇවිල්ලා මේ අපේ අක්මාවට ඩැමේජ් කරනවා. අක්මා සෛල වල ඒගොල්ලෝ ජීවත් වෙලා මේක ඒගොල්ලන්ගේ රාජධානිය කරගන්නවා. ඊට පස්සේ ලෙඩ වෙනවා. කහ වුණ කියලා ලෙඩක් හැදින්නේ. මේ අක්මාවේ මේ සෙංගමාලේ හැදුනහම හෙපටයිටිස් වෛරස් තියෙන බොහොමයක්. සමහර හෙපටයිටිස් වෛරස් බොහොම අඩු කර අයින් කරන්නත් අමාරුයි. හෙපටයිටිස් B වගේ. එතකොට අක්මාවට ඩැමේජ් කරන ප්‍රධානම අංගයක් තමයි මේ දිලීර, බැක්ටීරියා සහ වෛරස්, ප්‍රෝටෝසෝවා. ඊළඟට තව කට්ටියක් තමයි මේ පරපෝෂිතයෝ. පණුවෝ. අක්මාවේ ඉන්නවා මේ සමහර අයගේ මේ අස්කාරිස් හිටන්. අස්කාරිස් කියන්නේ වටපණුව කියන්නේ. ලොකු පණුව. මේගොල්ලෝ බව ජීවත් වෙන අක්මාවේ. හිතලා බලන්නකො අක්මාවට තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. මේ අර බයෝරෙසොනන්ස් තාක්ෂණයට අහු වෙනවා මේ ඉන්න පණුව මොකಾದ කියලා. ඉතින් මේවා අයින් කරගන්න සිංහල වෙදකමේ ක්‍රමවේද තියෙනවා. ඉංග්‍රීසි වේත් වල නම් මම දන්නේ නැහැ. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් සිංහල වෙදකමේ තියෙනවා එහෙල වෙදකමේ මේ පරපෝෂිත අයින් කරගන්න පුළුවන් ක්‍රම. ඊළඟට තව ප්‍රධාන හේතුවක් තමයි මේ අපේ ශරීරයේ අක්මාව ෆැට් එක එකතු වෙන්න, ෆැටි ලිවර් හැදෙන්න වේදනා නාශක. ඇමරිකාවේ නම් දැන් ලොකු මේකට යනවා උද්ඝෝෂණයක්. මේ ඇසිටමිනොෆින් කියන කෙමිකල් එක. අපි දැන් ඔය ගන්න පැරසිටමෝල් වලක් තියෙනවා. වේදනා නාශක කරන්න භාවිතා කරන්නේ ඇසිටමිනොෆින්. මේ ඇසිටමිනොෆින් අක්මාවට ගියාම අක්මාව ඩැමේජ් කරනවා. අපේ අක්මාව හරි අපූරුයි. සාමාන්‍ය මාස 3ක් ඇතුළත අක්මාව සම්පූර්ණයෙන් හදන්න පුළුවන්. අපේ අක්මාවෙන් 75ක් විනාශ වුණා කියන්නකෝ. 25ක් තියෙනවා නම් අක්මාවේ නිරෝගීව ඊටු ටික හදා ගන්න පුළුවන්.
එහෙනම් ෆැටි liver කියන එක ප්‍රශ්නයක්ද කියලා අපිම හදත තට්ටු කරලා බලන්න ඕනේ. මේ ෆැට් එක නැති කරගන්න අපිට බැරි වෙලා තියන්නේ ඇයි? මොකද අක්මාව කියන්නේ නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් මාස 3ක් ඇතුළත හරි අපූර්ව ඉන්ද්‍රියක්. ඒත් අපිට ඒක කරගන්න බෑ. සිරෝසිස් හැදෙනකම් ඉන්නවා. ඊට පස්සේ අක්මාව බද්ධ කරන්න ඕනි කියනවා. ලොකු වැඩ තියෙනවා ඊට පස්සේ. මේ ඇසිටමිනොෆින් කියන එකෙන් මොකද්ද කරන්නේ? දැන් මේ ඇසිටමිනොෆින් තියෙන වේදනානාශක ගන්නකොට කියන මේක පැය 8න් 8 ගන්න කියලා. ඇයි ඒ? පැය 8ක් මේකේ පවර් එක තියෙන ඉඳද? නෑ. ඒ පෙති දෙක ගන්නකොට ඒකෙන් අපේ අක්මාව ඩැමේජ් වෙනවා. ඒක මේ නිෂ්පාදකයා දන්නවා. ඒ ඩැමේජ් එක හදාගන්න පැය 6ක් යනවා. පැය 6කට පස්සේ ආයෙ බිව්වට කමන්නේ. මොකද ආයෙ ඩැමේජ් වුණාට කමන්නේ. දැන් අර රිසල් ඩැමේජ් එක හදලානේ තියෙන්නේ. දැන් ඔබට ෆැටි liver තියෙද්දි මේවා බිව්වොත් මොකද වෙන්නේ? හිතලා බලන්න. ඔබගේ අක්මාවට දෙයියන්ගෙම පිටයි. සමහර අය ඉන්න පැය දෙකෙන් දෙක මේ පෙති බොන කට්ටිය. අක්මා ඉවරයි. මොකද පැය 6ක් යනවා මේක නැවත හදන්න. ඒ හදන්න කලින් ආයෙ බොනවා. ඔළුව එකක් වෙන පාරක් ගානේ බොනවා. අඩු ගානේ අර දීලා තියෙන මේ මාත්‍රාව පිළිපැදලා ඒ කාලය පිළිපදින්න එපයි. එහෙම නැහැ. Tamanට ඕන විදිහට පැනඩෝල් ගේන්න පුළුවන් කඩෙන් ගෙනල්ලා බොනවා. ඔබ දැක තියෙනවද එකපාර පැනඩෝල් පෙති 10ක් 15ක් බීපු කට්ටිය මැරිලා තියෙනවා. මගේ ඥාතියෙක් එහෙම මැරුණා. ගෙදරින් ප්‍රශ්නයක් ඇති කරගෙන පැනඩෝල් පෙති 50ක් 60ක් බීලා. ඒ ළමයි මලා. ඇයි ඒ? එච්චර ලොකු ඩැමේජ් එකක් මේ අපේ අක්මාවට දරා ගන්න බෑ. අපි සම්පූර්ණ අකර්මණ්‍ය වෙනවා. එනම ෆැටි liver තියෙන එක්කෙනෙකුට මොකද වෙන්නේ? ටික එයත් අකර්මණ්‍ය වෙනවා. රෝගියෙක්ම වෙනවා. එහෙනම් ෆැටි liver කියන එක මුලින්ම ගලවලා දාගන්න ඕනේ. ඊළඟ එක මධ්‍යසාර. මධ්‍යසාර කියන එක මම අන්තිමටම කියන්නේ. මධ්‍යසාර කියන්නේ අපිට පෙන්වන්නවත් හොඳ නැති එකක්. ඔබ දැක ඇති මධ්‍යසාර බොනකොට ඇස් දෙක රතු වෙනවා. ඇයි ඒ? අපේ මේ ඇහි තියෙන කුඩා කේශනාලික පුපුරනවා. ඒ තරම් සැරයි. අපේ ශරීරේ කොයිතරම් ඩැමේජ් එකක් මේක වෙනවද? මං කොන අපේ අම්මා වගේ කියලා අක්මාව කියන එක. අක්මාව මේ එනේ ෆිස ටික තියාගන්නවා. අක්මාවේ. තියාගෙන එයා විනාශ වෙනවා. හැමදාම බොණ්ඩ ගියාම මොකද වෙන්නේ? මෙන්න මේ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වැදගත්ම දේ තමයි මේ අපේ රටේ මේ බොන මිනිස්සු කෑම කන්නේ බීලා ඉවර වෙලා. බීලා ඉවරලා ගෙදර ගිහලා කෑම කනවා. කෑම කාලා එහෙම නිදා ගන්නවා. රාත් 12ට එකට විතර. නිින්ද හරියට ඇත්තෙත් නැහැ. ශරීරයේ ඉන්සියුලින් තියද්දි නිදාගන්නේ. මෙයාට අක්මාව නිරෝගීමත්ව තියාගන්න කොහොමත් බෑ. මේ වගේ වැරදි ආහාර රටාවකට පුරුදු වෙලා ඊළඟට ඇල්කොහොලුත් අපේ ශරීරයට දාගෙන නිින්දත් නැතුව අක්මාවට වද දීමක් තමයි මේ මධ්‍යසාර පානය කරන කට්ටිය කරන්නේ. ඊටම කනගාටුයි මේක අපේ ජාතියට කරපු මහා විනාශයක් සුද්ධෝ. ඒත් දැන් අපිට සුද්ධා ඕනේ නෑ මේ බොණ්ඩ දෙන්න. බාර් ඕන තරම් තියෙනවා. ලොක්ඩවුන් එක වෙලාවේ බාර් එක කරපු ගමන් ඉන්න පොලිම දැක්කම අපිට තීරුම් ගත්තා මේ මිනිස්සු කොයිතරම් අමාරුවෙන් ඉඳලා තියෙන්නේ කියලා. මිනිස්සු ගෙවල් වල අරක්කු පෙරන්න ගත්තා. ඇයි මේක ඒ තරම්ම අත්‍යවශ්‍ය දෙයක් වෙලා. ගෙදර ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තේ නැහැ.
අරක්කු පෙරන්න ගත්තා. ඔන්න අපේ ජාතිය. ඒ කියන්නේ මේක අත්‍යවශ්‍යයි දැන්. නමුත් ඔබගේ අක්මාව හඬනවා මේවත් ගන්නකොට. පව්. ඊළඟ එකටම සම්බන්ධ එකක් තමයි නිදි වැරීම කියන එක. රාත්‍රී 11 ඉඳලා 2 වෙනකන් කාලය ඇතුළත තමයි අපේ පිත්තාශයේ මේ තියෙන විස ඉවත් කරන්න හදන්නේ. ඒකට අපි නිින්දේ ඉන්න ඕනේ. ඊළඟ පිත්තාශය පිරිසුදු කෙරෙන්නේ අක්මාවෙන් හදන පිතෙන්. එහෙනම් අක්මාවේ පිත නිෂ්පාදනය කරන්න ඕනේ. දවසට අක්මාවේ පිත ලීටර් 1.5ක් විතර නිෂ්පාදනය කරනවා. මේ පිත 15 සැරයක් විතර රීසයිකල් කරනවා කියලා කියනවා. ඒක කොහොම හොයාගත්තද කියලා දන්නේ නැහැ. නම එහෙම කියනවා. 15 සැරයක් විතර මේක නැවත නැවත පාවිච්චි කරනවා කියලා. දැන් මේ පිත ටික නිෂ්පාදනය කරන්නත් මේ අපේ පිත්තාශය පිරිසිදු කරගන්නත් නිදා ගන්න ඕනේ. එන රාත්‍රී 11 වෙද්දී අපි ගැඹුරු නිින්දේ ඉන්න ඕනේ. ඊට පස්සේ 1 ඉඳලා 3 වෙනකන් කාලේ අක්මාව තමයි පිරිසිදු කරන්නේ. අක්මාවේ තියෙන විස ඉවත් කරන්නේ මේ වෙලාවට. එතකොට අපි ඒ වෙලාවේ නිදි නැත්තම් මොකද වෙන්නේ? ඊළඟ වැදගත්ම කාරණයක් තමයි ඒ වෙලාවේ අපේ ශරීරයේ ඉන්සියුලින් තියෙන්න බෑ. ඉන්සියුලින් තියෙනලාට අක්මාව ඒ වැඩේ කරන්න යන්නේ නැහැ. මොකද බ්ලඩ් ෂුගර් එහා මෙහා කිරීමක් විතර කරන්නේ. ඒකට ප්‍රමුඛත්වය දීලා අක්මාව පැත්තකටලා ඉන්නවා. දැන් අද අපි අද රෑ 10ට 11ට කෑවොත් 12 1යි 2 වෙනකම්ම ඉන්සියුලින් නැගී පැය 3ක්වත් තියෙනවා. ඒ ඉන්සියුලින් තියෙනලට අක්මාව අපේ මේ විසහරණය කිරීමක් කරන්නේ නැහැ. ඊළඟ සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි කැල්සියම් ඌනතාවය. කැල්සියම් තියෙන ආහාර ගන්න. නැත්තම් කැල්සියම් සප්ලිමන්ට් එකක් ගන්න ස්වභාවික එකක්. කෘත්‍රිම සප්ලිමන්ට් අරන් ජීවිතේට රෝගයක් නම් හොඳ වෙන්නේ නැහැ. වෛද්‍යවරයා කැල්සියම් ගන්න කියලා ලියලා දුන්නොත් ඒක නැචරල්ද කියලා දැනගෙනම ගන්න. කැල්සියම් කාබනේට් තියෙනව අරන් වැඩක් නැහැ. මොකද ඒ වගේ තියෙන එක හුණුගල් එක්ක සිප්පි කටු. එහෙම නැත්නම් අපි හුණුගලක් කුඩු කරන් කෑවනම් හරියන්න බෑ. එහෙම හරියන්නේ නැහැ. දැන් අපිට තඹ නැත්තම් කොප අපිට ඕනේ කියලා තඹ කාසියක් කටේ දාන් හිටියොත් උණතාවේ මග ඇරෙනවද? එහෙම ඇරෙන්නේ නැහනේ. අන්න ඒ වගේ වැඩක් ඔය. අපිට මිනරල් වර්ග අවශෝෂණය වෙන්න නම් ඒක මුලින්ම පසේදී බැක්ටීරියා විසින් ජීර්ණය කරපුවා වෙන්න ඕනේ. පසේදී බැක්ටීරියා විසින් ජීර්ණය කරලා ඒක උරා ගන්න ඕනේ ශාකයකට. මුල් වලින්. උරාගෙන ශාකයේ පත්‍ර හරි, ගෙඩි හරි, කඳේ හරි, අලවල හරි මේක තැම්පත් කරන්න ඕනේ. ඒ තැම්පත් කරන කොටස අපි ආහාරයට ගත්තාම අන්න ඒක තමයි අපිට අවශෝෂණය වෙන්නේ. මොකද බැක්ටීරියා විසින් ඒක ජීර්ණය කරලා තියෙන්නේ. දැන් අර හුණුගල බැක්ටීරියා විසින් ජීර්ණය කරපු එකක්ද? නෑ, කුඩු කරපු එකක්. ඒක අපිට අවශෝෂණය වෙන්නේ නෑ. ඒ හින්දා කවදාවත් ඒ සප්ලිමන්ට් අරන් වැඩක් වෙන්නේ නෑ. නමුත් අපේ අන්ත්‍රවල ඉන්න බැක්ටීරියා ටික මේ බැක්ටීරියා අර එන මිනරල් වලින් යම්කිසි කොටසක් ජීර්ණය කරලා අවශෝෂණය කරගන්නවා. මේ පැය දෙකක් වගේ කාලය ඇතුළත කොහොම පොඩ්ඩයි කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා 115ක් වගේ අවශෝෂණය කරගන්න පුළුවන් කියලා. මම මේ ඒ ගැන ටිකක් කතා කරේ. මේ කැල්සියම් ඌනතාවය මග අරගන්න අපි කැල්සියම් අනිවාර්යෙන් ගත යුතුමයි. කැල්සියම් ස්වභාවික මාධ්‍යයකින් ගන්න. කැල්සියම් සිට්‍රේට් වගේ ඒවා ස්වභාවිකයි. බලන්න බෝතලේ ගහලා තියෙනවද කැල්සියම් සිට්‍රේට් කියලා. දැන් අක්මාව මෙහෙම ඩැමේජ් වුණොත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. හීම්බෝ විටිය. මේ හීම්බෝ විටිය මේක ලියලා තියාගන්න.
හීම්බෝ විටියා කොළ අරගෙන කොටන්න. කොටලා මේක වණ්ඩුවේ තම්මන්න ඕන. පොට්ටනියක් ගැට ගාලා පොට්ටනිය අර ඉන්දියාප්ප තම්මන්න ඒ වගේ මුට්ටියක් උඩ රෙද්දක් ගැට ගාලා ඒක උඩ තියලා තම්මන්න ඕනේ වහලා. තැම්බුවම මේක තැම්බෙනවා හොඳට විනාඩි 15ක් විතර උතුරලා තැම්බෙන්න අරින්න. ඊට පස්සේ එලකිරි කාලක් රත් කරලා අරගෙන ඒකට මේ පොට්ටනියේ තියෙන ඉස්ම ටික මිරිකන්න. මිරිකලා කිතුල් ලකුරු කෑල්ලක් එක බොන්න උදේට. මේක තමයි ඔය ෆැටි ලිවර් වලට හොඳම බේද. සෙංගමාලටත් හොඳයි. ලිවර් එක ශක්තිමත් වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් සතියේ දවස් දෙකක් විතර කරාට කමක් නැහැ ඕන කෙනෙක්. මොකද අපි ඒ තරම් වසවිස කනවා ඒ හින්දා අක්මාවට ඒ සපෝට් එක දෙන එක හොඳයි. ඊළඟට මගේ සංකල්පයක් තියෙනවා මේ නෝවා කියලා. මේක නිර්මාණය කරේ මමමයි. මේක මේ අපේ නිරෝගීකමේ රහස. Universal Secret of the Health කියලා තමයි මම ඒකට කිව්වේ. නෝවා. මොකද නෝවා කියන්නේ? N කියන්නේ නියුට්‍රිෂන්. පෝෂණය. අපි පෝෂණය අනිවාර්යෙන් ලබා ගත යුතුමයි. අපිට පෝෂ්‍ය කොටස් 91ක් දිනපතා ශරීරයට ලබා දිය යුතු වෙනවා. මිනරල් වර්ග 60යි, විටමින් වර්ග 16යි, ඇමයිනෝ අම්ල වර්ග 12යි, මේද අම්ල වර්ග 3යි. ඔය ටික එකතු කරාම 91යි. ඔය 91කින් යම් කිසි කොටසක් අඩු වෙලා තමයි අපිට රෝග හැදෙන්නේ. බෝනවන රෝග වලට ප්‍රධාන හේතුව ඕක. ඊළඟ ඔක්සිජන්. අපිට හොඳට ඔක්සිජන් ලැබෙන වාතාවරණයක් තියාගන්න ඕනේ. ඔක්සිජන් අඩු වුණත් ප්‍රශ්නයක් නේ. ඒක ඉතින් මම කියන්න ඕනේ නැහැ නේ. ඊළඟ ජලය, වෝටර්. වතුර හොඳට බොන්න ඕනේ. වතුර ලීටර් 3ක්වත් දවසට බොන්න ඕනේ. ඊළඟට ඇන්ටිඔක්සිඩන්ට්, ප්‍රතිඔක්සිකාරක. ප්‍රතිඔක්සිකාරක අඩු වීමෙන් තමයි ප්‍රදාහය ඇති වෙන්නේ. ඉන්ෆ්ලමේෂන් කියන එක. එතකොට මේ NOWA නෝවා මේ අකුරු හතර අපිට දිනපතා භාවිතා කරන්න පුළුවන් නම් අපි නිරෝගී. දැන් මොනවද අපි මේ අක්මාවට දෙන්න ඕන දේවල්? විටමින් B නිවුඩු සාල් වල තියෙනවා. ෆෝලික් ඇසිඩ් මේක ෆෝලේට් වෙන්න ඕනේ අතරම. ෆෝලික් ඇසිඩ් කියන්නේ કૃතිම version එක. ෆෝලේට් මේ මුං පැල අපි මුං යට පැල ආහාරයට ගන්න. ඒවා. ග්ලූටතයන්, සල්ෆර්. සල්ෆර් කියන්නේ අක්මාවට අත්‍යවශ්‍යම කොටසක්. සල්ෆර් නැති වුණොත් අක්මාවට විෂහරණය කරගන්න බෑ. ඒ එන වසවිස මේ සල්ෆර් වල ඔතල තමයි ශරීරයෙන් බැහැර කරන්නේ. එතකොට ඒකට සල්ෆර් අනිවාර්යෙන් අපි දිනපතා අරගෙන තියෙන්න ඕනේ. සල්ෆර් තියෙන්නේ මොනවාගේද? ගෝවා, රාබු, නෝකෝල්, බ්‍රොකොලි, බිත්තර, සුදුලුණු. මේ වගේ 아무තු ගඳක් එනවනේ මේ කුණු වුණාම. ඒ අර සල්ෆර් නිසා. ඒ සල්ෆර් තියෙන ආහාරයක් ඔබගේ මේ ආහාර වේලට අනිවාර්යෙන් දවසකට එක සැරයක් හරි එකතු වෙන්න ඕන. කෑම වේල තුනේ එකක හරි මේවා තියෙන්න ඕන. එහෙම තිබ්බොත් තමයි සල්ෆර් අපේ ශරීරයට එකතු වෙන්නේ. සල්ෆර් එකතු වුණොත් තමයි අර විෂ හරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ග්ලූටතයන්. ග්ලූටතයන් කියන්නේ අපේ ප්‍රතිඔක්සිකාරක වල අම්මා කියලා අපි කියනවා. mother of antioxidant කියලා. මේක හදන්නේ අපේ ශරීරයේ සෛල ඇතුළෙමයි. මේකට අපි සෙලේනියම් දුන්නොත් එහෙම මේ ග්ලූටතයන් නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්.
එහෙනම් සෙලේනියම් තියෙන ආහාර ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඊළඟට ඇන්ටිඔක්සිඩන්ට් මොනවද? මුරුංගා කොළ, කුරුඳු, කිඩ්නි බීන්ස්, ග්‍රීන් ටී මේ වගේ ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර ගන්න ඕනේ. ඊළඟට කැරොටිනොයිඩ්ස් තක්කාලි, කැරට්, කේල්, නිවිති වගේ තියෙනවා. ඊළඟට විටමින් E. විටමින් E sunflower seeds, රටකජු, ආමන්ඩ්, බීට් කොළ, නිවිති මේ වගේ තියෙනවා විටමින් E. ඊළඟට විටමින් C. විටමින් C තියෙනවා සිට්‍රස් කොලේ පළතුරු වල, කියන්නේ දෙහි, නාරන්, දොඩම් ඒ වගේ මේ පළතුරු වල විශේෂයෙන් අනිත් පළතුරු වලත් තියෙනවා. විටමින් C ගොඩක් පළතුරු වල තියෙනවා. ඊළඟට ඇමයිනෝ අම්ල. මේ බිත්තර, මාළු, හතු, මස් වර්ග, මුං ඇට මේ වගේ තියෙනවා ඇමයිනෝ අම්ල. ඊළඟට සෙලේනියම්. සෙලේනියම් තියෙන රතු හාල් වල. එහෙනම් ඔබගේ ගෙදර බතට පුරුදු කරගන්න තද රතු පාට සහලක්. ඔය මඩතවාලු, කුරුළු තුඩ මේ වගේ රතු හාලක්. මේ වගේ තියෙනවා සෙලේනියම්. කොස් පොලොස් වලත් තියෙනවා. දැන් මේ විදිහට ආහාර වේල සකස් කරගත්තොත් ඔබට ෆැටි ලිවර් ගැන බය වෙන්න දෙයක් නැහැ. වැදගත් වෙන්නේ ෆැටි ලිවර් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා දැනගන්න එක. ඒ හේතුව දැනගෙන හේතුව අයින් කරොත් නැවත ෆැටි ලිවර් හැදෙන එක නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ මම අර කියන 125ක් අපිට නිරෝගීව නම් තියෙනවා නම් අපේ ලිවර් එක ඒ 125 ඇති ඉතුරු 175 හදාගන්න. එහෙනම් ෆැටි ලිවර් හැදෙන්න හේතු අයින් කරලා ඊළඟට මේ අවශ්‍ය ආහාර ටික ගත්තොත් නැවත මේ ලිවර් එක හැදෙනවා. එහෙනම් මේක සුව කළ නොහැකි රෝගයක් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද මම සුව කරපු කට්ටිය ඉන්නවා. මේක සුව කර හැකියි. අපි අර වැරදි කොනෙන් අල්ලගෙන හින්දා මේක හින්දා අපිට තේරෙනවා මේක සුව කරන්න බෑ කියලා. මේක මිත්‍යාවක්. විනාඩි 52ක්ම ගියා. මං හිතන්නේ අපි ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. කෙටි වේලාවයි තියෙන්නේ. හොඳයි. දැන් වෛද්‍යතුමා වෙනුවෙන් වෛද්‍යතුමාගෙන් අපිට වැදගත් කරුණු රාශියක් දැනගන්න ලැබුණා. සමහර විට අපිත් සමහර වෙලාවට නොදැනුවත්වම මේ සිදු කරන වැරදි පුරුදු ගැන අපිට හොඳ අවබෝධයක් ලැබුණා. වෛද්‍යතුමනි අපිට chat box එකට පැනයක් යොමු වෙලා තියෙනවා. What is the meaning of bioresin technology? බයොරෙසිනන්ස් ටෙක්නොලොජි කියන්නේ මේක රුසියාවේ තාක්ෂණයක්. මේකෙන් කරන්නේ අපගේ සෛලවල එනර්ජි ලෙවල් එක මෙෂර් කරන එක. ඒකට පාවිච්චි කරන්නේ අපේ සෛල වර්ග 200ක් විතර තියෙන අපේ ශරීරයේ. මේ සෛල වලින් නිකුත් වෙන ෆෝටෝන්ස් ආලෝකයක්. මේ ෆෝටෝන්ස් වල ෆ්‍රීකවෙන්සි එක මැනලා තියෙනවා. එක් සෛලයට වෙනස් ෆ්‍රීකවෙන්සි තියෙන. DNA ගත්තාම වෙනස්. හැම ශරීරයේ තියෙන කොටස් 5000 ගානක මේ වගේ ෆ්‍රීකවෙන්සි මැනලා software එකක් හදලා තියෙනවා රුසියාවේ. ඒකෙන් දැනගන්න පුළුවන් අපේ ශරීරයේ දැනට තියෙන එනර්ජි ලෙවල් එක. ඒ ෆෝටෝන් වල ෆ්‍රීකවෙන්සි එකෙන් මැන ගන්න පුළුවන්. එන්නේ ෆ්‍රීකවෙන්සි එක මැනීමේ තාක්ෂණය තමයි බයෝ රෙසොනන්ස් කියලා කියන්නේ. ඒකෙන් පුළුවන් වෙනවා අපිට ශරීරයේ තියෙන ඕනෑම රෝගයකට හේතුව හොයාගන්න. එනර්ජි එක අඩු වෙන්න හේතුව. ඒ හේතුව නැති කරාන් පස්සේ රෝගේ නැති වෙනවා. බොහොම සරලයි. මේක ලංකාවේ ඒ පැනේට හොඳ විසඳුමක් ලැබුණා කියලා හිතනවා. දැන් මෙතෙක් වෙලා වැඩසටහනට සම්බන්ධ වූ අනිත් අයට ඔබට මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් නැත්නම් මොන හරි වැඩසටහන සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරන්නට තියෙනවා නම් මේ හේට අවස්ථාව. Doctor. Hello, doctor. ඔව් කියන්නේ. ව්‍යායාම හා පැටලිවර අතර සම්බන්ධය
තියෙනවද ડોක්ටර්? ඔව්. දැන් මේක මේ පටලෝගෙන තියෙන්නේ. ෆැට් එකනේ තියෙන්නේ දැන්. දැන් ව්‍යායාම කරනකොට අපේ මේ අතපයේ තියෙන ෆැට් එක නම් අපිට බර්න් කරන්න පුළුවන්. නමුත් මේ liver එකේ තියෙන ෆැට් එක කොහොමද අපි ව්‍යායාම වලින් බර්න් කරන්නේ? මේක යම්කිසි ප්‍රශ්නයක් නිසා හේතුවක් නිසා ආපු ෆැට් එකක් නෙමෙයි තියෙන්නේ. මේ අපි අමාරු දාන්න ආපු ෆැට් එකක් නෙමෙයි. මොකද මේ ෆැට් එක උතන්ට ආවේ නැත්තම් මීට කලින් අපි මැරිලා. අර ඩැමේජ් එක වැඩි වෙලා. එහෙනම් ඒ ෆැට් එක අයින් කරන්න පුළුවන් වෙන්නේ අපි liver එක නිරෝගී කරගන්න අවශ්‍ය ආහාර ටික ඒ පෝෂණය ලබා දුන්නොතින් විතරයි. ඔය මං ඉස්සෙල්ලා කියපු පෝෂක කොටස් ටික. ඒ ටික ලබා දුන්නොතින් අපේ ඒ අක්මාවේ තියෙන ෆැට් එක අයින් වෙලා එතන liver සෛල හදන්න ගන්නව නැවත. මොකද මාස 3යි යන්නේ. මාස 3ක් ඇතුළත මේක රිකවර් කරනවා. එක්සර්සයිස් කරාට අර ටික ලැබෙන්නේ නැත්නම් වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් ගොඩක් අය එක්සර්සයිස් කර කර ඉන්නවා ඒත් බලුවාන් පස්සේ ෆැටි liver අඩු වෙලා නැහැ. එක්සර්සයිස් කරන එක නරකයි කියනවා නෙමෙයි එක්සර්සයිස් කරන එක බොහොම හොඳ වැඩක්. ඒක ශරීරයට වැදගත්. නමුත් ඒකෙන් ෆැටි liver හොඳ කරනවා කියන එක නම් මිත්‍යාවක් කියලා මං හිතන්නේ. බොහොම ડોක්ටර් මේ බයෝරෙසිස්ටන්ස් තාක්ෂණය ලංකාවේ තියෙනවද ડોක්ටර්? මම සිංගප්පූරුවේ කරපු නිසා මං අරන් ආවා මෙහාට. මම සිංගප්පූරුවේ මේක කරා. ඒ හින්දා ලංකාවට මැෂින් එකක් ගෙනාවා. මේක එච්චර ප්‍රසිද්ධ නැහැ ඉතින් ලංකාවේ. දැනුවත් වුණොත් ප්‍රසිද්ධ වෙනවා නේද ડોක්ටර්? ඒකේ වටිනාකම. ඔව් ඉතින් මේකෙන් අර රෝගයකට දැන් කටිලිගතන තියෙන කට්ටිය එනවා ඇවිල්ලා ඒගොල්ලෝ මේකට හේතුව බලලා හේතුව නැති කරගත්තාන් පස්සේ ඒගොල්ලන්ගේ රෝගේ හොඳයි ඊට පස්සේ. දැන් ඉස්සර වෙද මහත්තයෙක් ගාවට ගියාම නාඩිය අල්ලලා බලලා එයා බැලුවේ මේ එයා ලෙඩා කියන රෝගේ ගැන නෙමෙයිනේ. ලෙඩා ඇවිල්ලා කියන මට බඩේ අමාරුවක් තියෙනවා කියලා. නමුත් වෙද මහත්තයා නාඩිය අල්ලලා බලලා බඩේ අමාරුවද? නැහැනේ. එයාගේ ශරීරයේ තියෙන ශක්තිය ගැන හෙව්වේ. මොනවද අඩු වෙලා තියෙන්නේ මොනවද වැඩි වෙලා තියෙන්නේ? කොහෙද දුර්වල වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒකට අවශ්‍ය ටික තමයි දුන්නේ. අන්න ඒ වගේ වැඩක් මෙතන වෙන්නේ. මුළු ශරීරයේම තියෙන දුර්වල කොටස් ටික හොයලා බලලා ඒකට අවශ්‍ය ටික තමයි දෙන්නේ. ඒක සමහරට මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් බයෝරෙසොනන්ස් තාක්ෂණයෙන් එයාගේ තියෙන මානසික තත්ත්වය ඊටම පෙන්වනවා. එතකොට ඒකට අවශ්‍ය ප්‍රතිකර්මය කරන්න ඕන අපි. ડોක්ටර් එතකොට බයෝරෙසිස්ටන්ස් තාක්ෂණයෙන් ෆැටි liver විතරද අපිට හොයාගන්න පුළුවන් හැම රෝගයක්ම එහෙම අවස්ථාවක් තියෙනවද ડોක්ටර් අපිට? ඕන රෝගයක්. ඒ කියන්නේ හොයාගන්න බැරි රෝගයකට ගොඩක් අය අපි ගාවට එන්නේ එහෙමයි තමයි. ටෙඩේ හොයාගන්න බැරුව. ඒකට අවශ්‍ය මේ කොහෙද දුර වෙලා තියෙන සමහරක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ ගර්භාෂය වෙන්න පුළුවන්. හේතුව තියෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය වෙන්න පුළුවන්. ඒ හේතු හොයාගන්න ඕන. හේතු හොයාගත්තන් පස්සේ ඒකට පිළිතුරු දෙන්න හැකියි. හේතු දන්නේ නැති නිසා තමයි රෝග මෙහෙම බෝවෙන් රෝග වගේ යන්නේ. හේතු හොයාගන්න බැරි හින්දා. රිපෝට් කොච්චර ගන්නවද? හේතු හොයාගන්න බැරුව. එකින් එකට රිපෝට් අරගෙන ලෙඩේ හොයලා ඒත් හොයාගන්න බෑනේ ડોක්ටර්. තියෙන තත්ත්වය. දැන් මේකෙන් මුළු ශරීරය ගැනම රිපෝට් එකක් දෙනවා. ඊට පස්සේ Tamanට පුළුවන් වෛද්‍යවරයෙකුට හරි මේක කියලා මට මේ කොටසයි චෙක් කරගන්න ඕනේ මෙතනයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා වෛද්‍යවරයාව කන්වින්ස් කරලා ඒකට Tamanට ඕන නම් එහෙම බෙහෙත් ගන්න පුළුවන් නැත්නම් අපි එයාට කියනවා මේකයි කරන්න ඕනේ කියලා. ඒ තාක්ෂණයේ මූලය හොයාගන්න පුළුවන් ලේසියෙන්. ඒකෙල්ල ඊට පස්සේ අපි යනවා මේ කන්සල්ටන්ට් නම් වෙන්න ඕනේ නැහැ නේද ડોක්ටර්? දැන් මම එන කෙනාට කියනවා ආට කරන්න තියෙන්නේ මේකයි මොකද ඒකේ කරන්න ඕන දේ දෙනවා. මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. එතකොට ඒ ටික දුන්නාම හරි. ඒක තමයි. ડોක්ටර් මේක කොහෙන්ද මේ රිපෝට් එක කරන්න පුළුවන් අපිට? පිළියන්දල තියෙනවා. මේකේ විස්තර කොහොමද ලබා ගන්නේ ડોක්ටර් මේ? අර නම්බර් මම ඉස්සෙල්ලා නම්බර් එකක් තමයි මේ නම්බර් එක කතා කරන්න හරි. කොහොමද? ડોක්ටර් මම පොඩ්ඩක් දැනුවත් වුණා අර කෑම වල වසවිස අයින් කරන්න පුළුවන් කියලා ඕසනයිසර් කියලා පොඩි මැෂින් එකක් ගැන.
ඒකෙන් ඇත්තටම වෙන දෙයක් කරගන්න පුළුවන්ද මේ ඒකේ තාක්ෂණය මොන වගේද? නෑ ඕසෝනයිසර් එකත් හොඳ තාක්ෂණයක්. ඒකෙමුත් කරන්නේ වසවිස අයින් කිරීමක්. දැන් පිට රටවල නම් පයිප් වතුරට දාන්නේ ඕසෝන්. ටැප් වෝටර් පිරිසුදු කරන්නේ ඕසෝන් වලින්. දැන් අපේ රටේ ඒක කරන්නේ නැතිකම තියෙන්නේ. මේ ඕසෝන් දැම්ම නම් ඔය ORP කොච්චර වැඩි වෙන්නේ නැහැ. ක්ලෝරින් හින්දා තමයි ORP කොච්චර වැඩි. ඉතින් අපිට මේ අර දැන් ඔය ආහාර 12 කියපු වෛද්‍යවරයා එයාගේ රටේ ඇමරිකාවේ මේ ඔය වතුර ටැප් වෝටර් කියන එක දාලවත් නැහැ. කියන්නේ ටැප් වෝටර් වල ORP එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලන්ට. ඒකයි. අපිට ප්‍රශ්නයක් ඒ වුණාට. එතකොට ડોක්ටර් අපිට දැන් අපි පාවිච්චි කරන වතුර එකට ඕසනයිසර් එකක් දාලා අර එහෙම අරගෙන ඒවත් පිය කරන්න පුළුවන් වේද? ඒක හරියන්නේ නැද්ද? දැන් ක්ලෝරින් දාලානේ තියෙන්නේ. ORP එක අඩු කරගන්න එක්ක අයනයිසර් එකක් පාවිච්චි කරොත් පුළුවන්. බොන්ස්. ඔය බයොරෙසොනන්ස් මේ ටෙස්ට් එක කරනවා නම් මේ අපේ ඔය ආන්දාගල මහත්මයාව කන්ටැක්ට් කරා නම් හරි. ආන්දාගල මහත්මයා ඉන්නව නේද? ඔව් ඒ අපි ළඟම ඉන්නවා ඒ කියන්නේ තාක්ෂණය නේද? අපි දන්නේ නැති වුණාට. ඔව් ආන්දාගල මහත්මයා හොඳට දන්නවා. මේ ඒ අර තමයි ડોක්ටර් අඳුර ගන්න පුළුවන් උනේ. හෙලෝ ડોක්ටර්. ඔව්. හෙලෝ ડોක්ටර්. ඔව් කියන්නේ. අපි අර ලේවල HGPT COT කියලා බලන්නේ මොකද්ද ડોක්ටර්? ඒ එන්සයිම්. ඒ කියන්නේ අපේ අක්මාවේ නිෂ්පාදනය කරන එන්සයිම්. හැබැයි හොඳට මතක තියාගන්න මේක වට්ටිය මාත්‍රික තරාවිත් දන්නෙත් නැහැ. සමහර අයගේ HGPT COT එහෙම වැඩි වෙලා තිබ්බට liver එක හොඳට තියෙන කට්ටියත් ඉන්නවා. ඒගොල්ලන්ගේ හේතුව වෙන එකක්. ඒක වෙන කිසිම තාක්ෂණයකට නම් හොයාගන්න බැරි වෙයි. මේ එහෙම කේසුත් තියෙනවා නැත්තේ නෑ. ඒ කියන්නේ ඒ report එකෙන් සම්පූර්ණ liver එක ගැන කිව්වට ඒක වරදින වෙලාවලුත් තියෙනවා. 100% විතර තියෙන වරදින තැන්. කියන්නේ වෙනත් හේතු බලපානවා කියන එකනේ කියන්නේ. ඒ වුණොත් ડોක්ටර් අපිට ඒ report එක ගැන විශ්වාසයක් තියන්න බෑනේ. මොකද්ද? ඔය කියන report එක ගැන එතකොට අපිට විශ්වාසයක් තියන්න බෑනේ. නෑ ඒක 95%ක්ම ඒක සාර්ථකයි. මම මේ කියන්නේ එහෙම නොවන වෙලාවලුත් තියෙනවා. එතකොට liver එකට වේදකම් කරලා හරියන්නේ නෑ ඒකට. ඒක. අපි patient ලා හැටියට අපි කොහොමද ඒක තීරණය කරන්නේ? ඒක ඉතින් අපිට කරන්න අමාරුයි. අපි අසරණයි ඉතින්. වෛද්‍ය විද්‍යාව උනත් 100%ක්ම පිළිගන්නේ නැහැ නේ මේ හරියටම හරි කියලා. එහෙම වුණොත් ડોක්ටර් අර තාක්ෂණය අපිට භාවිතා කරොත් අපිට 100%ක්ම මූලය හොයාගන්න පුළුවන් නේ කියන්නේ. ඔව් මේකෙන් අපිට liver එකේ condition එක හොඳද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් liver එකේ condition එක හොඳ නම් SGPT SGOT වැඩි නම් එන වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ හොයාගත හැකියි අපිට ඊට පස්සේ. පැහැදිලි. ප්‍රශ්නේ පමණයිද? ඔය තාක්ෂණයේ ડોක්ටර් මේ නුවර ප්‍රදේශයට ගෙනෙන්න බැරිද අපිට? අර පරීක්ෂණේ මම්ම කරන්න එපා ඒක වෙලාදී. මම මේක උගන්වන්න උත්සාහ කරාම වැඩේ හරි ගියේ නෑ. ප්‍රශ්නේ ප්‍රමාණය වගේ නේද? ගැටලු එපමණක් බවයි පෙනීමට යන්නේ. මීළඟට අතුගල්පුර ලිය සමාවෙන්න අතුගල්පුර ලිය සමාජයේ සභාපති ලියෝ කලිදු කුමාරසිංහටයි මේ ආරයුම. ડોක්ටර් කලිදු පුතලා කලින් අර මට පොඩි වෙලාවක් දෙන්න මේ
අපේ ලොකු ඉල්ලීමක් තියෙනවා මේ ඩයබටික් ගැන කතා කරමු කියලා. මේ අපිටත් ඒ අවස්ථාව ලබා දෙන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. අපි ළඟදිම දවසක ඒ කියන්නේ ડોક્ટર ඊළඟ දවසක් අරගෙන අපි ඩයබටික් සහ මේ ඊළඟට ඊළඟ එක තමයි ඉල්ලීම මේ කැන්සර් ගැන අපිට දේශන දෙකක් ලබා දෙන්න කියලා. අපි ලබන සතියේ ඩයබටිස් ගැන කතා කරමු. ලක්ෂණ මියුට් වෙලා. ડોක්ටර් ඊළඟ බ්‍රහස්පතින්දා සවස 7ට පුළුවන් වෙන්නේ ડોක්ටර්. හරි. සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් හැමෝටම මාව පැහැදිලිව ඇහෙනවා ඇති කියලා මම හිතනවා. බොහොම ස්තුතියි සෙනාලි. ඉතින් වෛද්‍යතුමනි අද අපිත් එක්ක එකතු වුණා වෛද්‍ය නයන තේරුණවර ජ්‍යෙෂ්ඨ පෝෂණවේදී වෛද්‍ය නයන තේරුණවර. ඉතින් මේ පළවෙනි අවස්ථාව නෙවෙයි මේ මීට පෙරත් කිහිප අවස්ථාවක අපි මුණ ගැහුණා වෛද්‍යතුමාගේ මේ වගේ වැඩසටහන් සමගින්. ඉතින් අදත් ඉතා වටිනා වැඩසටහනක් එක්ක අපි සම්බන්ධ වුණේ. ඉතින් අපි බොහොම දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම ලක්ෂ්මන් අංකලෙමයි අපි සාමාන්‍යයෙන් කතා කරද්දි මේ සතිය මුල් දවසක කතා කරද්දි ඇත්තටම වෛද්‍යතුමා ගැන වෙනම කතා කරා අපිට කොච්චර දේවල් වෛද්‍යතුමාගෙන් ඉගෙන ගන්න තියෙනවද කියලා. ඉතින් බොහොම ස්තුතියි නැවතත් ජ්‍යෙෂ්ඨ පෝෂණවේදී වෛද්‍ය නයන තේරුණවර මහත්මයාට අද අපිත් එක්ක එකතු වෙලා ෆැටි ලිවර් ගැන අපි දැනුවත් කරාට ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අද ආන්දාගල අංකල් කිව්වා වගේ ඉස්සරහටත් අපි ඔබතුමා අපිත් එක්ක එකතු වෙයි කියලා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඉන්න සෝන් ශාමන් ලයන් වසන්ත නවරත්න ඒ වගේම DCQY ලයන් ඉංජිනියර් වලිසුන්දර ඒ වගේම GMT අතුගල්පුර ලියෝ සමාජයේ ඇඩ්වයිසර් ලයන් මේජර් ලාල් පුස්සදෙනිය ඒ වගේම කිරිබත් කුමරසිංහ සමාජයේ ලේකම් ලයන් අමිත් ආන්දාගල ඒ වගේම කිරිබත් කුමර සිංහ සමාජයේ සභාපති ලයන් ලක්ෂ්මන් උල්ලන්දු පිටි. ඉතින් මේ වැඩසටහන පවත්වන්න ලොකුම කාර්යභාරය කරේ කිරිබත් කුමර සිංහ සමාජය. ඔවුන් වෛද්‍යතුමාව සම්බන්ධ කරගත්තා මේ වගේ වැඩසටහනක් කරමු කියලා. මේ කතා කරන මාතෘකාව තෝරගත්තා. අපිට හැමදේම ලක්ෂ්මන් කළතුළු කිරිබත් කුමර සිංහ සමාජයෙන් තමයි මේ සියලු දේවල් සංවිධානය කරේ. ඉතින් අතුගල්පුර ලියෝ සමාජයේ විදිහටත් අපිට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණ එක අපේ සමාජිකයන්ට මේ වගේ කාලීන මාතෘකාවක් එක්ක එකතු වෙන්න ලැබුණ එක බොහොම භාග්‍යයක් විදිහට අපි සලකනවා. ඉතින් නැවතත් වෛද්‍ය නයන තේරුණවර මහත්මයාට ස්තුති කරන ගමන් අද මේ අවස්ථාවට පැමිණි සියලුම දෙනාට බොහොම වශයෙන් ස්තුති කරනවා. නැවතත් අපිත් එක්ක එකතු වෙන්න. අපි දැන් ආදාගල අපි කලින් කිව්වා වගේ ලබන සතියේත් මේ වගේම වෛද්‍ය වැඩසටහනක් එක්ක අපි සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් කිරිබත් කුමර සිංහ සමාජයත් අතුගල්පුර ලියෝ සමාජයත් සමග එකතු වෙලා ඉන්න. අපි මේ වගේ දිගටම කාලීන මාතෘකාව ඔස්සේ Zoom තාක්ෂණය ඔස්සේ වැඩසටහන් පවත්වනවා. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි කලින්ද අයියේ. ෆැටි ලිවර් ගැන අපනදත් කරුණු රාශියක් ගැන මනාව දැනුවත් වීමට අද අපිට ඇත්තෙන්ම අවස්ථාව ලැබුණා. ඔබ වැනි අත්දැකීම් බහුල ප්‍රවීණ වෛද්‍යතුමෙක් මේකට සමග සම්බන්ධ වීම ඇත්තෙන්ම අප ළඟට විශාල භාග්‍යයක්. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නයන තේරුණවර වෛද්‍යතුමනි ඔබට. එසේනම් මේ වැඩසටහන අවසන් කරන්නටයි අපේ මේ සූදානම. ඔබ සැමට සුබ රාත්‍රියක්.